තෝරන්න බලන්න උත්තරේ මේ ප්‍රශ්නෙටත්. කාබන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් යන සංයෝග පිළිබඳව පහතදී ඇති ප්‍රකාශ සලකා බලන්න. එම සංයෝග ආම්ලික ඔක්සයිඩ වේ. B එම සංයෝග කාමර උෂ්ණත්වයේදී වායු ලෙස පවතී. C එම සංයෝග අවර්ණය. ප්‍රකාශ තුනක් තියලා තියෙනවා right. එම ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ කියලා තමයි අහන්නේ. බලන්න උත්තරයක් තෝරන්න පුළුවන්ද කියලා. උත්තරයක් තෝරපු කට්ටිය hands up එකක් දෙන්න. උත්තරයක් තෝරපු කට්ටිය hands up එකක් දෙන්න right. උත්තරයක් තෝරලා තියෙනවා තරුෂ. අනික් අය බලමු. උත්තරේ අංක 1 කියන අය අතුසන් බලන්න. answer number 1 කියන අය. answer number 2 කියන අය අතුසන් බලන්න. උත්තර අංක 2 කියන අය. 2 කියන අය ටිකක් ඉන්නවා. උත්තරේ අංක 3 කියන අතුසන් බලන්න 3. එතකොට අංක 4 කියන අය. right බලමු එහෙනම් අපි උත්තර ටික සාකච්ඡා කරමු. කාබන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් යන සංයෝග පිළිබඳව පහතදී ඇති ප්‍රකාශ සලකා බලන්න කියලායි කියන්නේ පුතේ. හරි. එම සංයෝග ආම්ලික ඔක්සයිඩ වේ. right. මේකට මම චුට්ටක් මේකට මම දාගන්න මෙන්න මේ වගේ මේකට දාගෙන මට උත්තරේ පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ. පොඩ්ඩක් ඇඳලා කරලම right. හරි. ඔය ආම්ලික ඔක්සයිඩ බාෂ්මික ඔක්සයිඩ අනම්මනම් කියලා විකාර ටිකක් තියෙනව නේද? හරි. හරි. ආම්ලික ඔක්සයිඩ. මොකද්ද මේ ආම්ලික ඔක්සයිඩ කියලා කියන්නේ? ඒ කියන්නේ අම්ලයක් හදනවා නම් හයිඩ්‍රජන් එක්ක එකතු වෙලා එහෙම ඒ කියන්නේ ජලයත් එක්ක එකතු වුනහම හරි වතුර මික්සර් වුනහම අම්ලයක් හැදෙනවා නම් ටක් ගාලා අම්ල මතක් කරන්න බලන්න. අම්ල ඩෝන් ගාලා මතක තියාගන්න බලන්න. අම්ල අපි කතා කරා H ඉස්සරහා පැත්තක් තියෙන කට්ටිය අම්ල කියලා. H2SO4 සල්ෆියුරික් අම්ලය, HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, HNO3 නයිට්‍රික් අම්ලය, H3PO4 ෆොස්ෆරික් අම්ලය, H2CO3 කාබනික් අම්ලය ඔය ආදි වශයෙන් දැන් ඔබට පේනවද මෙතන මේ අම්ල හැදෙන්න දායක වෙලා තියෙන්නේ අනිවාර්යයෙන් H ඉන්නවනේ. ඊට අමතරව ඉන්න අය අර ඔක්සිජන් හැරෙනකොට එකක සල්ෆර් ඉන්නවා. සල්ෆර් අරක ක්ලෝරීන් ඉන්නවා, නයිට්‍රජන් ඉන්නවා, ෆොස්ෆරස් ඉන්නවා. මේ කොහෙන්වත් ලෝහ මූලද්‍රව්‍යයක් තියෙනවද බලන්න. ලෝහ තමයි ලෝහ මොනවාද? ලිතියම්, බෙරිලියම්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, පොටෑසියම්, කැල්සියම් right. ඒවනේ ලෝහ ආවර්තා වගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කාණ්ඩවල තියෙනවනේ ලෝහ. අර අපි ලෝහ වෙන කරන රේඛාවක් හැම ගහුව මතක ඇති ඔයාලට. එතකොට මෙන්න මේක හොඳට මතක තියාගන්න. හරි. කාබන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ්. හරි. ආම්ලික ඔක්සයිඩ් මම මෙන්න මෙහෙම කියන්නම්. අපි නිකන් ගමු මේ දැන් එයාලා කියන දේ අපි නිකන් ගමුකෝ. කාබන් ඩයොක්සයිඩ් ආය මොනවද තියෙන්නේ? සල්ෆර් ඩයොක්සයිඩ්. අපි නිකමට මේ දෙන්න වතුරට දාමු. වතුරට දැම්මම කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා පුතේ. මොකද්ද? H2CO3 හැදෙනවා. කතා දෙකක් නැහැ. මේකෙන් හැදෙනවා මොකද්ද? H2SO3. මේකට සල්ෆියුරස් අම්ලය කියලා කියනවා.
හරි ඉතින් කොහොම හරි අම්ලයක් තමයි හැදෙන්නේ නේද? එහෙනම් මුන් දෙන්නගෙන් අම්ල තමයි හැදෙන්නේ. මුන් දෙන්නගෙන් අම්ල හැදෙනවා නම් අපි කියනවා එයාලට ආම්ලික ඔක්සයිඩ් කියලා. හරි. එතකොට මෙන්න මේක මතක තියාගන්න. ඔබට මොනවත් මහිම මතක තියාගන්න බැරි නම් මෙන්න මේක හරි මතක තියාගන්න. හරි. අලෝහ හදන්නේ ආම්ලික ඔක්සයිඩ් කියලා මතක තියාගන්න පාඩම් කරගන්න. හරි. අලෝහ හදන්නේ ආම්ලික ඔක්සයිඩ්. අයන්නට අයන්න අලෝහ ආම්ලිකයි අලෝහ ආම්ලිකයි අලෝහ ආම්ලිකයි අලෝහ ආම්ලිකයි නේද? අලෝහ ඇවිල්ලා ආම්ලිකයි කියලා මතක තියාගන්නකෝ. එහෙනම් ඒකේ අනිත් පැත්ත ලෝහ මොකද්ද? ලෝහ ඇවිල්ලා බාෂ්මිකයි. ලෝහ ඇවිල්ලා බාෂ්මිකයි බාෂ්මිකයි බාෂ්මිකයි. හරි. ඊගාවට එහෙනම් ඔය ඒ කියන ප්‍රකාශය මොකද වෙන්නේ? හරි නේද? එහෙනම් ඒ හරි නම් හරි ආම්ලික ඔක්සයිඩ් වේ කියන එක හරි නම් එහෙනම් එක ඒ තියෙන උත්තර තමයි ඕන. එහෙනම් මේක ඒ නෑනේ මේ දෙකේ නේද? දෙකේ ඒ නැති නිසා එහෙනම් දෙවෙනි උත්තරේ වෙන්න බෑ. අනික් උත්තර ටික මේ ඔක්කොගේ මේ තියෙනවා රයිට්. දැන් අපි B වලට යමු. එම සංයෝග කාවර උෂ්ණත්වයේදී වායු ලෙස පවතී. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායුවක් නේ. ඔව්. සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේත් වායුවක්. සල්ෆර් ඩයොක්සයිඩ් පිටවෙන තැනක් මට කියන්න බලන්න. සල්ෆර් ඩයොක්සයිඩ් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් තැනක් කියන්න බලන්න මට. ස්වභාවිකව ඔයාට මේ ඔයාගේ අවටේ වටපිටාවේ ඉන්නකොට ඔයාට සල්ෆර් ඩයොක්සයිඩ් නිරීක්ෂණය කළ හැකි අවස්ථාවක් කියන්න බලන්න. විඳින්න පුළුවන් අවස්ථාවක්. මයික් ඔන් කරලා කිව්වා. එතකොට කාම උෂ්ණත්වයේදී වායුවක් විදිහට තියෙනවා සල්ෆර් ඩයොක්සයිඩ්. ඔයාලා ටයර් පුච්චන තැනකට ගියොත් එහෙමනේ ඔයා නිකන් ඔයාලගේ ගෙදර තියෙනවා නම් වාහනයක් මම මේක කියනවා නිතරම වගේ රයි වාහනයක් තියෙනවා නම් වාහනේ ටයර් කෑල්ලක් කපා ගන්න. හරි. තාත්තර හොරෙන් ගිහලා ටයර් කෑල්ලක් කපාගෙන ඒක පොඩ්ඩක් ගිනි තියලා බලන්න. ඒක ගිනි තිබ්බහම එනවා නිකන් නහය නිකන් කාරගෙන යන ගඳක් එනවා අපේ අම්මා ඉඳ බැරි ගඳක්. ආයේ මොනවද ඒ සල්ෆර් ඩයොක්සයිඩ් තමයි. වායු. එන ඒ වායු කියන එකත් හරි. ඉතින් બોලේ B හරි. එහෙනම් මෙතන B නෑනේ මේනේ තුන්වෙනි කෙනේ. තුන්වෙනි එකේ B නැති නිසා එයත් වෙන්න බෑ. දැන් අත්තිලව්වේ දැන් සීත් බලන්න එපාය. බලමු C. එම සංයෝග අවර්ණය. ඔව්නේ ඔයාලා පාට පාට කාබන් ඩයොක්සයිඩ් දැකලා තිනවද? පාට පාට කාබන් ඩයොක්සයිඩ් දැකලා තිනවද? අඩේ නෑ පාට පාට ඒවා නෑ. නේද? එතකොට පාට පාට සල්ෆර් ඩයොක්සයිඩ් දැකලා තිනවද? වායුව පාටද? වායුව පාට නෑ. නයිට්‍රජන් ඩයොක්සයිඩ් නම් දුඹුරු පාටයි. නයිට්‍රජන් ඩයොක්සයිඩ් නම් දුඹුරු පාටයි. නයිට්‍රජන් NO2 අන්න ඒක ලියාගන්න ඕනනම් NO2 දුඹුරු පාට. දැන් මෙතන NO2 කේස් එකක් නෑනේ. මුන් දෙන්නම අවර්ණය තමයි. එන සීත් හරි. Oh my god එන උත්තරේ මොකක්ද දෙන්නේ? answer number 4 එනවා. answer number 4 එනවා. මේ උත්තරේ නෙවෙයි එතකොට. අත උසන එක හරියයි. රයිට්. එහෙනම් උත්තරේ අංක 4 තමයි එන්නේ ඒකට. හරි. අංක 4 තමයි එන්නේ ඒකට. මම හිතන්නේ ඒක තේරෙන්නේ නැති ඔයාලට. මම ඊළඟට දෙනවා chance එක ඔයාලට බහුවර්ණ හෝ රචනා හෝ කමන්නේ. හරි. මම උලින්ම දෙන්නම් බහුවර්ණ 5කට chance එක. ඔයාලා මට අතරින් පතර ඔයාලා මට කියන්න සර් මේ බහුවර්ණ කරමු සර්. සර් 8 වෙනි එක කරමු සර්. සර් 13 වෙනි එක සර් පොඩ්ඩක් බලලා කියන්නකෝ. ටක් ගාලා මට කියන්න මගෙන් ඉල්ලන්න රික්වෙස්ට් කරන්න බහුවර්ණයක්. ටක් ගාලා කවුරු හරි බහුවර්ණයක් ඉල්ලන්න. ඊට පස්සේ අපි රචනා ප්‍රශ්නයකට යමු. ඔයාලා කරන්න හදලා කරන්න අමාරු වෙච්ච බහුවර්ණයක්. ඔයාලගෙන් මට එන්න ඕන සර් මේක කියලා දෙන්නකෝ කියලා එන්න ඕන.
ඔව් අපිට ආවා 9 9 වෙනි බහුවර්ණයට එමු අපි එහෙනම් හරි ඔව් 18 9 සහ 18 ඔන්න අපි මුලින්ම 9 කරලිමුකෝ 9 ඕකේ නේ ෂෝයි ප්‍රශ්නයක් right m නම් මූලද්‍රව්‍යක කාබනේටයේ රසායනික සූත්‍රය M2CO3 වේ m හි ක්ලෝරයිඩේ හි ක්ලෝරයිඩ් නෙවෙයි හි ක්ලෝරයිඩේ හොඳේ ඒ කියන්නේ අර අමුතු එකක් එනවනේ හික් වෙනවනේ හික් ගෑනවා කියන්නේ හරි එතකොට ඔව් පුතා කවුරුරි මොන හරි කිව්වද රයිට් අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට හරි 9 ඔන්න ඒක හොඳ ප්‍රශ්නයක් සමහරලාට ගොඩක් අතට පැටල කරන ප්‍රශ්නයක් right m නම් m කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා හොඳේ එයාගේ කාබනේට් එකේ රසායනික සූත්‍රය දීලා තියෙනවා ඔන්න මම ඒ දන්න ටික ලියන්නම් right m ගේ කාබනේට් එක ඇවිල්ලා මොකද්ද M2CO3 m ගේ ක්ලෝරයිඩ් එකේ සූත්‍රය තමයි අහන්නේ එහෙනම් m ගේ ක්ලෝරයිඩ් එකේ සූත්‍රය හොයන්නේ m වෙනම තියලා Cl මෙහෙම තියලා හරිද මේ දෙක මොකද කරන්න ඕන මේ දෙකේ සංයුතිතා හොයාගන්න එපායි අපි දන්නේ නැහැනේ m කියන එකනගේ සංයුතිතාවය දැන් මම n කියලා දාන්නම් පුතේ ක්ලෝරින් ගේ දාන සංයුතිතාවය එකයිනේ ක්ලෝරින් ගේ සංයුතිතාවය එකයි කියලා හොයාගන්න පුළුවන් කට අදසන බලන්න ක්ලෝරින් ගේ සංයුතිතාවය එකයි කියලා දන්න කට්ටිය එකයි කියලා හොයාගන්න පුළුවන් කට්ටිය අර සංයුතිතාව හොයාගන්න මම කියලා දුන්නේ ආවර්තාවකක් ඇඳලා 1 2 3 4 3 2 1 බිංදුව කියලා මතක තියාගන්න කියලා මම කිව්වා නේද මතකද ඔයාලට හරි 1 2 3 4 3 2 1 බිංදුව නේ ඒක හොඳයි නේ 1 2 3 4 3 2 1 බිංදුව මැනිකේ මගේ හිතේ 1 2 3 4 3 2 1 බිංදුව නේ මොකක් හරි රිමික්ස් එකක් නේ කොහොම හරි ක්ලෝරින් ගේ එකයි ඕකේ දැන් මෙයාගේ සූත්‍රය ලියනකොට කොහොමද එන්නේ පුතේ එතකොට m මෙහෙම ලියනවා Cl මෙහෙම ලියනවා Cl ගේ එක මෙතනට දානවා මේ m ගේ තිබ්බ සිම්පල් n මෙතනට දානවා එතකොට එක තියෙන තැන අපි මොකද ලියන්නේ නැහැ එහෙනම් සාමාන්‍යයෙන් MCl n කියලා එන්න ඕන දැන් මේ n කියලා කියන්නේ මොකක් හරි ඉලක්කමක් නේ දැන් මේ ඉලක්කම හොයාගත්තා නම් හරි වැඩි අතුස්සන්න පැහැදිලි කට්ටිය තාම මං ගානට එන්ටර් වුණා විතරයි හරි මේ ඉලක්කම හොයාගත්තා නම් හරි වැඩි නේද ඔන්න මේ ඉලක්කම n හොයාගත්තා නම් හරි. අය මේ n හොයාගත්තා නම් හරි පුතේ. right? දැන් ඒ n හොයාගන්න තමයි මෙන්න මේ මගුල දීලා තින්නේ. අපට බොල. මොකද්ද කොහොමද ඒක හොයන්නේ? දැන් මේ ඇවිල්ලා එමුයි හරිද? කාබනේට් අයනයයි CO3 2- අයනයයි එකතු වුණාම හැදෙන එක තමයි මේ දීලා තියෙන්නේ. හරිද පුතේ? මේ දෙන්නම දීලා තින්නේ දැන් අතන දැන් අර ඍණ දෙක ආයනේ මෙතන නෑනේ මෙහෙම පේන්නේ නෑනේ මේ පල්ලෙහාකේ. එහෙම තමයි අපි ලියද්දි මතකද ඍණ අයන තිබ්බහම අයනේ ආරෝපණය අයින් කරලා නේද වරහන් සහිතව ලියලා එහෙම අපි ලියනවා මතකද? right? දැන් මේ දෙන්නක සංයුක්තය මොනවද? දැන් මේ දෙන්නක සංයුක්තය මොනවද? මෙයාගේ සංයුක්තාවේ දන්නේ n කියලා කියමුකෝ right? n කියලා නේ අපි ගත්තේ. මෙයාගේ සංයුක්තය මේ දෙකනේ මේක තමයි සංයුක්තය මෙයාගේ. ඕකේ දැන් ඒ දෙන්නම ළඟින් ලිව්වහම මොකද වෙන්නේ? ඔන්න මම මෙතන ලියන්නම් m ලිව්වා. අයනයක් ලියනකොට කොහොමද ලියන්න ඕන කියලා මම කියා දුන්නා ඔයාලට MCO3 හරි. වරහන් සහිතව ආරෝපණය රහිතව ලියන්න ඕන කියලා මම කිව්වා. වරහන් සහිතව ආරෝපණය රහිතව. හරි. දැන් ඒතර ආරෝපණය රහිතව ලිව්වා මේ විදිහට ලිව්වා. දැන් ඊට පස්සේ සංයුක්තය මාරු කරනවා. මෙයාගේ දෙක මෙතනට ගේනවා. මෙයාගේ n මෙතනට ගෙනියනවා. ආන් එහෙම හදපු සූත්‍රය තමයි හරිද? එහෙම හදපු සූත්‍රය තමයි දරුවෝ මේ දීලා තියෙන්නේ. ඔන්න හොඩුවාව. දැන් ඉතින් ඔබට පේනවා එන මේ දෙකම මේ දෙක තමයි. oh my god හරි right? දැන් මෙතන CO3 තියෙන්නේ. මෙතන CO3 ට එළියෙන් තව n එකකුත් තියෙනවානේ.
ඉතින් ඒ එළියේ ඉන්න n එක්කනා පේන්නේ නැත්තම් ඒ කියන්නේ මේ n කියන එක්කනා කවුරු වෙන්න ඕනද? එයා එක වුණොත් නේද පුතේ අපි වරහන් අයින් කරන්නේ. ඔය එළියෙම ඉන්න n එක්කනා n කියන එක්කනා එක වුණොත් හරි තමයි අපි වරහන් නොලියයි ඉන්නේ මෙතනින් එහාට. මෙතනින් එහාට කියන්නේ අපි දන්නවා ඒක right. එහෙනම් n ඇවිල්ලා කීයද? 1යි. එහෙනම් n ඇවිල්ලා 1යි නම් ඕකේ දැන් ඒකදී ඕන් ගාලා මෙතන මොකද කරන්නේ? ආදේශ කරනවා. එහෙනම් මූත් 1යි නම් එහෙනම් ඌවත් ආයෙ ලියන්න යන්නේ නැහැ. එහෙනම් උත්තරේ මොකක්ද එන්නේ? m c l කියලා තමයි උත්තරේ එන්නේ. බලන්න උත්තරයක් තියෙනවද කියලා. m c l උත්තරේ අංක 1. අත උස්සන්න ඒක තේරුණු කට්ටිය අර හෝඩුවාවක් දීලා හෝඩුවාව පස්සේ ගිහිල්ලා තමයි අපි හොයාගන්න ඕනේ. කවුරු පස්සේද යන්නේ? හෝඩුවාව පස්සේ. ඔය වෙන වෙන කට්ටිය පස්සේ යන්න එපා. හෝඩුවාව පස්සේ ගිහිල්ලා උත්තරේ හොයාගන්නයි තියෙන්නේ. හරි. ඩාන් ගාලා ඩූම් ගාලා මේක ලියාගන්න දෙයක් ලියාගන්න ගාලා මේක හදපු විදිය. හැමෝගාම කොලයක් තියෙන්න ඕන, පෑනක් පැන්සලක් තියෙන්න ඕන, මේ වැඩ ටික කරන්න ඕන ටක් ගාලා, right? එහෙනම් අපි යම් පුතේ ඊළඟට 18 වෙනි ප්‍රශ්නෙට. 18 තමයි ඊළඟට ඉල්ලුවේ නේද? රහල් 18 නේද ඉල්ලුවේ? 18 වෙන්නට අපි යමු එහෙනම්. මට ඔයාලට ඒ වගේ ඔයාලට අවශ්‍ය කරන ප්‍රශ්න ටික කියන්න. හරි? ඔයාලා දැනටමත් දන්න ප්‍රශ්න මේකේ තියෙනවා. ඒ වගේම ඔයාලා කරන්න ගිහිල්ලා අමාරු වෙටිච්ච ප්‍රශ්න ටිකට අපි උත්තර ලියමු ලේසියෙන්. නේද? ලේසි ක්‍රම කියලා දෙන්න පුළුවන්. එතකොට ආන්නේ එතනක් තියෙනවා. අනේ ඒකත් ලේසි. 18 ලේසියි. බහුවර්ණික නෙමෙයිද කියන්නේ? වල බහුවර්ණික නේද කියන්නේ? හරි. ත්‍රිසංයුජ ලෝහයක් වන M ද්විසංයුජ අලෝහයක් වන X සමග සංයෝජන වී සාධන සංයෝගයේ සූත්‍රය. ත්‍රිසංයුජය කියලා කියන්නේ සංයුජිතාවයේ 3යි කියන එක. ත්‍රිසංයුජය කියලා කියන්නේ පුතේ සංයුජිතාවයේ 3යි කියන්නේ. හොඳද? ඔන්න මම මේක මෙහෙම කරනවා. මම මෙතන දැන් උන්න හරි. x තියෙනවනේ y තියෙනවනේ xy නේ තිබ්බේ. හරි. අනේ sorry mx තියෙන්නේ නේ. mx තියෙන්නේ. m තියෙනවා x තියෙනවා. ත්‍රිසංයුජ ලෝහයක් තමයි m.
ත්‍රි සංයුජය කියන එකේ තේරුම තමයි සංයුජතාවය 3යි කියන එක. අර මං ඔයාලට සූත්‍ර ලියන්න කියලා දුන්නානේ දෙවි සංයුජතාවයම ලියලා ලියන්න කියලා. ඒ ක්‍රමයටම ගියා නම් ලේසි රයිට්. නැත්තම් ඉතින් හිතලා කරන්න ගියත් අමාරුයි සමහරවල් රයිට්. කිලින් කරගන්න පුළුවන් උලක් නැහැ. ඒනට අමාරු වැටෙන්න ඕනේ නැහැනේ. ද්විසංයුජ අලෝහයක්. ද්විසංයුජය කියලා කියන්නේ සංයුජතාවය දෙකයි කියන එකයි. ඊයෝ. මුගේ සංයුජතාවය දෙකයි. ඉතින් ඊට පස්සේ උන් දෙන්න හදන එකේ සූත්‍රය යනවා. ඉතින් මොකද කරන්න තියෙන්නේ? අනේ මුන් දෙන්න එකලකින් ලියනවා. mx කියලා ඩෝන් ගාලා දානවා. දෙන්නගේ දෙක දෙපැත්තට මාරු කරනවා. හරිද? m ගාව තිබිච්ච තුන මුතුන් මෙතනට ගේනවා. හරි? මුගේ තුන මෙතනට දානවා. මුගේ දෙක මෙතනට දානවා. අයියෝ ඔච්චරයි තියෙන්නේ. ඕකේ බලන්නකෝ සීන් එක. හරි? මොකද්ද? m2 x3 easy going right? එහෙම උත්තරයක් නැද්ද මන්දා? එහෙම එකක් තිබ්බද? m2 x3 උත්තරයක්ත් තියෙනව නේද? උත්තරයක්ත් තියෙනවා. පැහැදිලිව අදුසන් බලන්න පුතේ. පැහැදිලිව අදුසන් බලන්න ඒක කරපු විදිය ගැටලු තියෙනවා නම් අහන්න. අවුල් තියෙනවා නම් අහන්න. සර් ඒක පොඩ්ඩක් තේරුන්නේ නැහැ එහෙම අහන්න right? අනික දැන් මේ ඔයාලා කතා කරනවා නම් තවත් මම කැමතියි මේ මයික් එක ඔන් කරලා පුළුවන් නම් කතා කරන්න. හරි? කතා කළාම කියන්න. හරි? මයික් එක ඔන් කරා. සර් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සර්. මේක කරන්නේ කොහොමද සර්? සර් මට මේක හදද්දි මෙහෙම නෑ ආවේ සර්. එහෙම තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. ඔන්න ඊළඟ රික්වෙස්ට් එක. එහෙනම් ඊළඟ රික්වෙස්ට් එක. ඊළඟ මොකද හදන්න ඕන? බහුවර්ණ වලින් තව බහුවර්ණ තුනකට chance එක දෙනම් රචනා වලට යන්න කලින්. තව බහුවර්ණ තුනක් සාකච්ඡා කරලා රචනා වලට යන්න. කොයිලන් please ask me. කොයිලන් බා දීනේ ප්‍රශ්න ආවේ නැද්ද ඔයාලට? හරි එහෙම රයිට්. ඔන්න 45 කරමු කියලා අපිට එනවා ඉල්ලීමක්. ඔව්. අපි 45 කරමු. 45. 45. විසි හතරවෙනි එකට අහලා තියෙන 24වෙනි එක අහලාම 45ට යන් එන 24 කියන එක මේකේ පොඩි මේවක් හරි කේස් එකක් තිබු ප්‍රශ්නකුත් තිබ්බා වගේ මතකයක් තියෙනවා මට. ඒ කියන්නේ print කරනකොට මොකක් හරි 24 වෙනි එකනේ. මෙතන තියෙන්නේ මෙතන ඔබට පේන්නේ නැති ප්‍රශ්නයක් ඇත්තේ මෙතන තියෙන්නේ මෙන්න මෙහෙමයි. හරිද? රූපේ පේන්නේ නැති සීන් එක ගන්න තියෙන්නේ නේ. රූපේ ටිකක් අපහැදිලි ගතියක් තියෙනවා. රූපේ ඩිංගිත්තක් අපහැදිලි කේස් එකක් තියෙනවා වගේ මං හිතන්නේ ඒවට ඒක මටත් ඔක කලින් පාරක් කරද්දී අහුණා. ඔක අර මේක ටයිප් කරනකොට ඒක ස්කෑන් කරලා ගත්ත එකේ ටයිප් කරලා තියෙන්නේ රයිට්. ඒක වෙලා තියෙන්නේ. මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. මෙහෙම එකක් තියෙන්නේ. මෙතන මැද ඒ කියලා දාලා තියෙනවා. මෙතන කතිර දෙකයි මෙතනත් කතිර දෙකයි මෙතනත් මෙතන තියෙන්නේ එක කතරයක් මං හිතන්නේ. ඔව් එතන එක කතරයක් තියෙන්නේ. 1 1 right. එක කතරයක් තියෙන්නේ. ඒ කියන්නේ මේක බැලුව බැලමටම පේන්නේ කොයි කාණ්ඩේ එක්ක නේද? මේ ඇවිල්ලා කීවෙනි කාණ්ඩේ එක්ක නේද? මේ ඇවිල්ලා
සංකුචිත කවචය අපිට තියෙනවනේ ඉලෙක්ට්‍රෝන 9 කීයද 5යිනේ තියෙන්නේ 1 2 3 4 5යි 5යි තියෙන්නේ 5ක් තියෙනවා නම් එයා ඇවිල්ලා මොන කාණ්ඩෙද පස්වෙනි කාණ්ඩේ එක්කෙනෙක් කියලා පේනවා හරි පස්වෙනි කාණ්ඩේ කට්ටිය කවුද කියලා දැන් ඩෝන් ගාලා මතක් වෙන්න ඕන හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔන්න පස්වෙනි කාණ්ඩේ එක්කෙනෙක් තමයි නයිට්‍රජන් කියන එකන ඊළඟට ඊට පල්ලෙහා ආවර්තය ගත්තාම නංගි මගේ නේද නංගි මගේ අල්ල සිබිල කොට පොස්පරස් ඉන්නවා මුන් දෙන්න තමයි මේ පස්වෙනි කාණ්ඩයට අයිති මූලද්‍රව්‍ය අපි ඉගෙන ගන්න අපි ඉගෙන ගන්න ආවර්ත වගුවේ තියෙන පස්වෙනි කාණ්ඩේ කට්ටිය තමයි මේ දෙන්නේ දැන් මේ දෙන්න ගැන සලකලා තමයි උත්තර තෝරන්න ඕන පැහැදිලිද කවුද සලකන්න ඕන phosphorus වයි nitrogen වයි දැන් ඒ නැමැති මූලද්‍රව්‍යයේ පරමාණුවක බාහිරතම කවචයේ ඉලෙක්ට්‍රෝන සැකැස්ම රූපස්ථානකින් නිරූපණය කරේ ඒ මූලද්‍රව්‍ය පිළිබඳ වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ වඩාත් නිවැරදි එක තමයි අහන්නේ වඩාත් නිවැරදි එක අහන්නේ හොඳටම නිවැරදි පට්ටපල් නිවැරදි එක තමයි අහන්නේ ඒ ආවර්ත වගුවේ දෙවන ආවර්තයට අයත් මූලද්‍රව්‍යකි දැන් අපිට ආවර්තය තෝරන්න පුළුවන්ද පුතේ ඔය දීලා තියෙන රූපෙට දැන් දීලා තියෙන්නේ සංයෝජිතා කවචය විතරයි ඔය කියනවනේ බාහිරතම කවචය කියලා නේද මේ දීලා තියෙන්නේ බාහිරතම කවචය කියලා විතරක් දීලා තියෙන්නේ බාහිරතම කවචය විතරක් දිහා බලලා අපිට ආවර්තය තෝරන්න බෑ එතකොට මේක දෙවෙනි ආවර්තය වෙන්නත් පුළුවන් ඉතින් දෙවෙනි ආවර්තේ නයිට්‍රජන් වෙන්නත් පුළුවන් තුන්වෙනි ආවර්තේ ફોස්ෆරස් වෙන්නත් පුළුවන් දෙකම වෙන්න පුළුවන් එතකොට වඩාත්ම නිවැරදි ප්‍රකාශනය අහන්නේ මෙය දෙවන ආවර්තයට අයත් මූලද්‍රව්‍යයක දෙවන කියලා කෙලින්ම දෙකම කියලා කියන්න බෑ හරි එහෙනම් මේක අපිට ටිකක් අසත්‍යභාවය කියන්නේ වැරදි කියලා වගේ කියන්න පුළුවන් ඒ කියන්නේ දෙකටම සත්‍ය වෙන්නේ නැහැ නේ ඊළඟට ආවර්තිතා වගුවේ පස්වෙනි කාණ්ඩයට අයත් මූලද්‍රව්‍යයක ඔව් නේද ඒක නම් අපිට එකෙන්ම කියන්න පුළුවන්. ඇයි මෙයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5යිනේ තියෙන්නේ. 5ක් තියෙනවා නම් පස්වෙනි කාණ්ඩ එක්කනේ තමයි ඉතින්. ફોස්ෆරස් උත් පස්වෙනි කාණ්ඩේ, නයිට්‍රජන් උත් පස්වෙනි කාණ්ඩේ. ඒක කියන්න පුළුවන්. ඔන්න ඒකේ පොඩි ලල් එකක් තියෙනවා අපි හාමුදුරනේ රයිට්. බලමු අනිත් දා කියවලා. 2009 ප්‍රශ්නයක් රයිට්. ඒ පරමාණු යුගලක් ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් හවුලේ තබා ගනිමින් A2 අණුව සාදයි. ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගන්නවා කිව්ව ගමන් ඔයාලට නයිට්‍රජන් අණුව මතක් වෙන්න ඕනේ. අපි අර N2 ලියනකොට N ඒවා දෙකක් ලියලා ට්‍රිපල් බොන්ඩ් එකක් අඳිනවා නේද? ඉරිකැලි 3ක් ගහන්නේ ඒකට තමයි ත්‍රිත්ව බන්ධනයක් කියන එක right? එතකොට මතක තියාගන්න නයිට්‍රජන් විතරයි හැබැයි ත්‍රිත්ව බන්ධන හදන්නේ. නයිට්‍රජන් විතරයි ත්‍රිත්ව බන්ධන හදන්නේ. ફોස්ෆරස් ත්‍රිත්ව බන්ධන හදන්නේ නෑ. එතකොට මේකෙදි අපිට ඒ කියන එකන ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් කවුලේ තිබා ගන්නවා ඒ කියන එක අපිට ફોස්ෆරස් වලට ගන්න බෑ. නයිට්‍රජන් වලට ගන්න පුළුවන් වුණාට. ඒක නිසා මේ තුන්වෙනි එකත් අපිට හරිම කියලා කියන්න බෑ. හතරවෙනි එක හයිඩ්‍රජන් සමග ඒ සංයෝජන වී AH5. ඔව් AH5 කියන එක දැන් ફોස්ෆරස් කියන එක නා හයිඩ්‍රජන් එක pH5 හදන්න පුළුවන්. හැබැයි කවදාවත් NH5 හදන්නේ නැහැ. හදලා නැහැ. NH3 තමයි හදන්නේ. NH5 හදන්නේ නැහැ. හරි? එතකොට අර ફોස්ෆරස්ට ඇත්ත වුණාට නයිට්‍රජන්ට බොරු වෙන ලයින් එකක් නේ තියෙන්නේ. එහෙනම් ඒකත් මොකද වෙන්නේ?
වැරදි. එහෙනම් අපි උත්තරේ හරි වගේනේ. උත්තරේ අංක 2 කියලායි එන්නේ. හරි. අතුස්සන්න එක ලියපු අය එක ගහපු කට්ටිය. ඔකට උත්තරේ අංක 2 තෝරපු කට්ටිය. අපෝස අපි නෝ කරේවත් නැහැ. right. අපි ඊළඟට යමු 45ට. 45 නේද කිව්වේ? yes 45ට යන් අපි 45 right. ඒක ඉතා සැහැල්ලු එහෙත් ඉතා ශක්තිමත් මිශ්‍ර ලෝහ ගුවන් යානා නිපදවීමේදී යොදා ගනී. මෙවැනි මිශ්‍ර ලෝහයක් වන්නේ මොකක්ද කියලා අහනවා. සාමාන්‍යයෙන් මේ ගුවන් යානා හදන්න ගන්න මිශ්‍ර ලෝහය මොකක්ද කියලා අහනකොට අපිට උතනදී මතක් වෙන්න ඕන නේද? දැන් ගුවන් යානාවකට මොකද තියෙනවද ලක්ෂණේ? එයා සැහැල්ලු වෙන්න එපාය නේද? ගුවන් යානාවක් නම් අනිවාර්යෙන් සැහැල්ලු වෙන්න ඕන. හරි. ඔතන උත්තරේ ඩියුරැලුමින් තමයි එන්නේ. අපි ඒක තහවුරු කරගමු. අපි පොඩ්ඩක් ඩියුරැලුමින් ගැන පොඩ්ඩක් හොයමු. හරි. අපි ඩියුරැලුමින් ගැන පොඩ්ඩක් හොයමු. හරි. ඩියුරැලුමින්. ඔව්. මෙන්න තියෙනවා ඩියුරැලුමින් a hard light alloy මිශ්‍ර ලෝහයක්. light කියලා කියන්නේ සැහැල්ලුයි. of aluminium with copper and other element. copper එක තමයි ගොඩක් මේක හදනවා කියලා කියන්නේ. මෙන්න තියෙනවා ඩියුරැලුමින් ගැන පොඩි විස්තරයක්. දැන් මේක මම මේ මොකටද මෙතන කියන්නේ? ඉතින් මෙහිමයි සයන්ස් වල සමහර දේවල් පුතේ ඔයාලා දැනගන්න ඕන දේවල් තියෙනවා. හරි. සයන්ස් කියන්නේ මේ පොත පාඩම් කරන එකම නෙවෙයි. හරි. Duralumin also called duraluminum right? Portmanteau of durable and aluminium is a trade name of one of the earliest type of hardenable aluminum alloy, right? Is used as a trade name is obsolete, and today the term mainly refer aluminum copper alloy design, right? Metin, the first mass production aircraft to make extensive user duralumin, right? මේ ගුවන් යාන හදන්න ගන්නවා සාමාන්‍යයෙන්, right? duralumin ගන්නවා. හරි. එතකොට ඔය වගේ ඔයාලට දැනගන්න තියෙන දේවල් තියෙනවා නම් අහන්න පුතේ ඈ. එතකොට උත්තරේ එන්න ඕන මොකද? ඩියුරැලුමින් කියන ආන්සර් එක තමයි එන්න ඕන. අනික උත්තරේ එන්නේ නැත්තේ හේතුව තමයි වාහනේ බරයි. හරි. සැහැල්ලු නැහැ. පිත්තල වාහනේ තරම් බර නැතුණාට ඒත් පිත්තලත් බරයි. පිත්තල පහනක් හිතන්න. පිත්තල පහනක් කොච්චර බරද නේ? සෝල්ඩර් කියලා කියන්නේ මේ ඊයම් පාස්සන ඊයම් හදන්න ගන්න නේද? ලෝහ මේ මිශ්‍ර ලෝහයක් හදන්න එකක් නේද? ඒක නෙමෙයි එතකොට. right. ඊට පස්සේ අපි යම් පුතේ යක් රචනාත්මක ප්‍රශ්න කීපයකට සාකච්ඡා කරන්නට යන්. රචනා ප්‍රශ්න අපි සාකච්ඡා කළේම නෑනේ. හරිද? කරේම නෑ. කරන්නම බැරි වුණා. right. okay.
මේ තියෙන්නේ අගේ දම්බුලට එන්නයි යන්නේ. මේ තියෙන්නේ ඔයාලට පේනවද 12 වෙනි එක. මේ 1983 ප්‍රශ්නයක්. ඔයාලට කියන්න පුතේ මම ඉපදිලත් නෑ. ඒ කියන්නේ මේක ලියනකොට මේ පේපර් එක රයිට්. සූර්ය ශක්තිය කෙලින්ම විද්‍යුත් ශක්තිය බවට පත් කරන උපක්‍රමයක් සූර්ය කෝෂයක් ලෙස හැඳින්වේ. ඉන සූර්ය කෝෂයක් කියලා කියන්නේ සූර්ය ශක්තිය කෙලින්ම කරන්ට් එක බවට පත් කරන උපක්‍රමයකට. හරි. සූර්ය කෝෂ නිපදවීමට වැඩි වශයෙන් යොදා ගනු ලබන්නේ සිලිකන් නම් මූලද්‍රව්‍යයි. සිලිකන් හි පරමාණු ක්‍රමාංක 14ද ස්කන්ධ ක්‍රමාංක 28ද වේ. රයිට්. සිලිකන් පරමාණු න්‍යෂ්ටියේ ඇති පරමාණුක නෙවෙයි පරමාණුවක වෙන්න ඇතිනේ. ප්‍රෝටෝන සංඛ්‍යාව අහනවා. නියුට්‍රෝන සංඛ්‍යාව අහනවා. හරි. දැන් ඕකට මම උත්තර ලියන්න මේක දාගන්නකො මෙතනට මට. රයිට්. කරුම් බලන්න. නැත්නම් මම මේක වෙලාවකට ටක් කරලා දෙන්නම් ඊළඟ එක පටන් ගන්නකො නේද? ප්‍රෝටෝන සංඛ්‍යාව. දැන් මෙන්න මේක මම මේක ලියන්නකො. සිලිකන් කියන එක මෙහෙම සංකේත දැම්මා. පරමාණු ක්‍රමාංක 14යි 14 මෙතන යටනේ මෙහෙමනේ. හරි. 14 28 මෙතනනේ. කොහොමද යන්නේ? එතකොට ප්‍රෝටෝන සංඛ්‍යාව කෙලින්ම ලියනවා කීයද? 14යි. නියුට්‍රෝන සංඛ්‍යාව කෙලින්ම ලියනවා කීයද? ඒක හොයන්න කොහොමද? හරි. 28න් 14ක් අඩු කරන්න ඕන. මෙයාගේ මෙයා අඩු කරාම තමයි නියුට්‍රෝන ගාණය එන්නේ. 28න් 14ක් අඩු කරාම මම හිතන්නේ නියුට්‍රෝනත් එනවා කියද්ද පුතේ? 14ක් එනවා. SI වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලා කියනවා. එහෙනම් 14ක් තියෙන ඉලෙක්ට්‍රෝන. එහෙනම් ඉලෙක්ට්‍රෝන 14ක් තියෙනවා නම් 2 8 4. right. ආවර්ත වගුවේ SI අයිති කාණ්ඩයටම අයත් තවත් මූල ද්‍රව්‍යයක් නම් කරන්න. එතකොට මේ SI ඉන්නේ 4 වෙනි කාණ්ඩෙනේ. ඇයි යන්නේ 4 වෙනි කාණ්ඩෙම ඉන්න තව එක්කෙනෙක්. ඒ කාබන් ලියන්න පුළුවන් නේද? කාබන් අපිට හොඳම උදාහරණයක්. එයාත් 4 වෙනි කාණ්ඩේ තමයි ඉන්නේ. එයාගේ අවසාන කවචය 4යි තියෙන්නේ. කාබන් කියලා ලිව්වා වරහන් තුල C කියලා දාන්න. ওই විදිහට තමයි ඒකට උත්තරේ ලියන්න වෙන්නේ. තේරුණු කට්ටිය hands up එකක් දෙන්න. තව ටිකකින් කට්ටිය ආසලක් ලොබ් වෙන්න ඊපස්සේ. right. අපි එහෙනම් යමු ඊළඟ ප්‍රශ්නෙට. එකොළොස් වෙනි කරමු බලන්න. 86 ප්‍රශ්නය.